හොඳයි ළමයි. හරි මම කියන එක ළමයි ඇහෙනවද? ඔයාලගේ වීඩියෝ පුළුවන් කට්ටිය ඔන් කරගන්න. නිලංග හරි තව පොඩි වෙලාවක් අපි බලමු ළමයි ක්ලාස් එකට සම්බන්ධ වෙනකන්. හරි. වීඩියෝ ඔන් කරගන්න. සවුන්ඩ් ඕෆ් කරලා තියෙන නැත්නම් ඔයගොල්ලන්ගේ ගෙදර ශබ්ද බද්ද ඇහෙන හින්දා. විකුම් අතුසන් බලන්න. විකුම් විදුමාල් හරි. මම කියන එක පැහැදිලිව ඇහෙනවද? ඇහෙනවා. ඇහෙනවා. නිලංග අතුසන් නිලංග පියුමාල්. නිලංග පැහැදිලිව ඇහෙනවනේ? ඇහෙනවා. හරි මම පේනවා බෝඩ් එක පේනවද? පැහැදිලිව පේනවනේ. හරි. තරිදු? ඔව්. මම අද දැන් ඔයගොල්ලන්ගේ ළමයි අපි අලුත් 9 පන්තියේ පටන් ගත්තා. හරි මේ අවුරුද්දේ 8 පන්තියේ ඉන්න ළමයි ඔයගොල්ලෝ දැන් හරි ලබන අවුරුද්දේ 9. හරි. පොඩි දෝංකාර ගතියක් එනවද සද්දේ? හරිද? කියන එක තේරුම් ගන්න පුළුවන් නේද? හොඳයි. හරි. තරිදු. හරි තරිදු මං කියන එක ඇහෙනවද? උමයන්ගේ කෝ වීඩියෝ එක ඔන් කරන්න පුළුවන් නම් උමයන්ගේ දිලක්ෂ මට ඔයගොල්ලෝ වැඩ කරන විදිය පේන්න ඕනේ. හරි වීඩියෝ එක ඔන් කරගන්න හැමෝම. වීඩියෝ එක ඔන් කරගන්න. හරිද? වීඩියෝ ඔන් කරගන්න තව ළමයි ඉක්මනට සම්බන්ධ වෙයි ක්ලාස් එකට අපි පොඩි විනාඩි 3ක් විතර බලමු ඉක්මන් කරන්න. යාළුවන්ට කියන ක්ලාස් එකට ඉක්මනට සම්බන්ධ වෙන්න කියලා. හරි දිමන්දි හරි දැන් විශේෂයෙන්ම මේ ළමයි ඔයගොල්ලෝ මයික් ඕෆ් කරලා තියෙන්නේ මයික් ඔන් කරන්න එපා හරිද නැත්නම් ගෙදර ශබ්ද වටපිටාවේ ශබ්ද ඇහෙනවනේ වීඩියෝ එක ඔන් කරගන්න ඕනේ දැන් මේ වෙද්දී හරි මේසේ හරි ඔයගොල්ලෝ ගන්නට පොත් තියාගෙනනේ ෆෝන් එක හරි ටැබ් එක හරි කම්පියුටරේ හරි කමක් නැහැ පොතක් තියෙන්න ඕනේ අලුත් පොතක් හරි නැත්නම් 8 පන්තියේ නවත්වපු පොත හොඳයි දැන් එදා ක්ලාස් එකේ ළමයි 25ක් සම්බන්ධ වෙලා හිටියා. අද අලුත් ළමයි ගොඩක් ඉන්නවා. ඔව් කමක් නැහැ. හරි. මොකද මේ ක්ලාස් එකට අපිට ඕනම ළමයෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මිනිමම්ගොඩ එක්මි ආයතනයේ සහ කෙහෙල්ලැල්ල ආයතනවල එන ළමයි අනිවාර්යයෙන්ම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනේ. නෙත්මි යශෝදා. එහෙම නේද කියන එක? ඔව්. වීඩියෝ එක ඔන් කරගන්න. උමයන්ගේ යෝහානිකෝ. හරි ටගාල යාළුවන්ට කියන්න තව ළමයි ඉන්න ඕනේ අපේ ක්ලාස් එකේ 50 ගණක් හිටියානේ ඔක්කොම. හරිද? වෙනකොට එක්මිගේ ළමයි 50ක් විතර හිටියා. කෙහෙල්ලැලි පන්තියේ ළමයි 30 ගණක් හිටියා.
ඉලීෂා. හරි වීඩියෝ එක පුළුවන් නම් ඔන් කරගන්න. මල්කි. මොකද මම සැරෙන් සැරේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහනවා. එතකොට ඔයගොල්ලෝ මේ පාඩම යන අතරතුරේ උත්තර දෙන්නත් ඕනේ. උත්තර දෙද්දි මම ගිය සතියේ කියලා දුන්නා. දැන් සමහර ළමයි දන්නවා. හරි. ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ පහළ දකුණු පැත්තේනේ හරිද? මේ මෝ කියලා හරිද වචනයක් තියෙනවනේ. හරි ඒක ක්ලික් කරාම එදින් ඔයගොල්ලන්ට එනවා chat කියලා එකක්. එතනින් තමයි ඔයගොල්ලන්ට ළමයි මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ. හරි මම ගානක් දුන්නාම 40 ඉවර කට්ටියට අත උස්සන්න කියන. එතකොට මට ඔයගොල්ලන්ව පේනවනේ. ඒකින්ද වීඩියෝ ඔන් කරන් ඉන්න. මට හැමෝම පේනවා. දිමන්දි හරි. උමයන්ගේ. හරි. ගෙදර ශබ්දපත් ඇහෙන්නේ නැහැ බය වෙන්න එපා. මම මයික් ඕෆ් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ. ඔන් කරන්න බෑ. හරි නැත්නම් අම්මලා තාත්තලා කෑ ගහන්නේ වැහෙන්න පුළුවන්. නංගිල මල්ලලා ඉන්නවා නේද? ඒකින්ද කාටවත් ශබ්දපත් ඇහෙන්නේ නැහැ. හරි. ඉලීෂා පුළුවන් නම් ඔන් කරගන්න වීඩියෝ එක. හරි. හොඳයි. දැන් ළමයි අපි ගිය සතියේ කියන්නේ අපේ දැන් පන්ති දවස් දෙක. අපි ඊයේ නෙමෙයි අනිත්නේ. හරි ඊයේ බ්‍රහස්පතින්ද පන්තියේ පටන් ගත්තා. හරි සතියේට දවස් දෙකක් Zoom online class එක කරනවා. හොඳයි දා ළමයි 25ක් විතර පන්තියට සහභාගී වුණා. අද 30 ගණක් විතර ඉන්නවා. හරි සියලු දෙනාම දැනුවත් කරන්න දැන් කොහොම හරි පන්තියට සහභාගී කරගන්න. හරි පන්ති දවස් දෙක පොඩ්ඩක් ලියා ගන්න. බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා. බ්‍රහස්පතින්දායි සෙනසුරාදා තියෙන්නේ දවස් දෙකක් කරනවා. හරිද? පස්වරු 6 ඉඳන් රෑ 7:30 වෙනකම්. හොඳයි. දැන් අපි ළමයි 9 පන්තියේ එදා ක්ලාස් එකේ පළවෙනි පාඩම පටන් ගත්තානේ. පළවෙනි පාඩම පටන් ගත්තා. හොඳයි. එදා ක්ලාස් එකට ජොයින් වෙච්ච නැති ළමයි. හරි ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ පළවෙනි පිටුවේ දාන්න 2021 ගණිතයේ 9 ශ්‍රේණිය. ඉක්මන් කරන්න. හරි අලුතෙන් සම්බන්ධ වෙච්ච ළමයි ඉන්නවනේ ගොඩක්. 2021 අවුරුද්ද ගණිතය 9 ශ්‍රේණිය. හරිද? හොඳයි. ඊට පස්සේ ඊළඟ පිටුවේ මේ එදා ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච නැති ළමයි. මේ හද පන්තියට සහභාගී වෙච්ච ළමයි අලුතෙන්ම. හරි දැන් ඔයගොල්ලන්ගේ ටියුට් ගන්නත් ඕනේ. මම එදත් ඔයගොල්ලන්ට කිව්වා. ගොඩක් ළමයි ටියුට් අරන් තිබ්බා. ඇක්මේ ආයතනයට ආපු ළමයි විනෝද ගොඩවට සහ කේල්ලැල්ලේ පන්තියට එන ළමයි අපේ ගෙදරට ඇවිල්ලා තමයි ටියුට් එක ගන්න වෙන්නේ. හරිද? ඒත් ඔයගොල්ලන්ගේ 9 ශ්‍රේණියේ පළවෙනි පාඩම් 4 තියෙන ටියුට් එක සියලුම අභ්‍යාස මාලා මේ ටියුට් එකේ තමයි අපි දැන් ගණන් හදද්දි ටියුට් එක පාවිච්චි කරනවා. හරි දැන් අදත් ගැටලුවක් නෑ මම ප්‍රශ්න ලියවන්නම්. ලබන බ්‍රහස්පතින්දාට කලින් ළමයි ටියුට් ඔක්කොම ගන්න ඕනේ. හරි කෙහෙල්ලැල්ලේ පන්තියට සහභාගී වෙන ළමයි අපේ ගෙදරින් ටියුට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ මිලවන්ගොඩ ඇක්මේ ආයතනයට එන ළමයි ඇක්මේ ආයතනෙන් ටියුට් එක ගන්න ඕනේ. හරි මේ ටියුට් එක අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. දැන් ඔයගොල්ලෝ ගාව මම ඉතින් අච්චු පොතුත් නෑ නේ 9 ශ්‍රේණියේ. හරි අලුත් අවුරුද්දේ තාම ඉස්කෝලේ පටන් ගත්තේ නැති හින්දා හරි අච්චු පොත් ඔයගොල්ලන්ට හම්බෙලා නැති වෙන්නේ හම්බුන්නේ නෑ. ඒකෙන්ද ටියුට් එක අනිවාර්යයෙන්ම තියාගන්න වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා දැන් හැම සතියකම ඔයගොල්ලන්ට රෙකෝඩ් එක දාලා තිබ්බා. හරිද? රෙකෝඩ් එක දාලා තිබ්බ ගෲප් එකේ. මේ හැම ක්ලාස් එකකම ළමයි රෙකෝඩ් එකක් තියෙනවා. අපි මේ ක්ලාස් එක දැන් රෙකෝඩ් කරලා මේක හෙට දානවා ගෲප් එකට. හරි ගෲප් එකේ දැන් කාට හරි හදිස්සියේ මේ වෙලාවට තව පන්තියක් තියෙන්න පුළුවන් වෙනසල කෙනෙක්නේ. ඒකෙන්ද අපි මේ හැම ක්ලාස් එකක්ම සියලුම පන්ති වල ක්ලාස් රෙකෝඩ් කරනවා. මේකම ඕගොල්ලන්ට ආයි බැලුව හැකියි. හරි නැත්නම් සමහරලාට මගදී පන්තියට සම්බන්ධ වෙන අය ඉන්නවා. හදිසියේනේ එකපාරට කනෙක්ෂන් අවුල් වෙලා ඕගොල්ලන්ට ක්ලාස් එකකින් අයින් වෙන්න වුණොත් එහෙම අයින් වෙන්න වුණොත් හදිසියේ ළමයි ඔය ලින්ක් එකෙන්ම ආපහු ක්ලික් කරලා ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. එහෙමත් මොකක් හරි ගැටලුවක් ආවොත් රෙකෝඩින් එක හරි පස්සේ හරි බලලා ඒ ටික සම්පූර්ණ කරන්න ඕනේ පොතේ. හරි මේකම රෙකෝඩ් එක මම හෙට දානවා WhatsApp group එකට. හරි සියලු යාළුවන්ට group එකට join වෙන්න කියන්නේ. හොඳයි. එතකොට දැන් අපි බ්‍රහස්පතින්දා එදා පටන් ගත්ත පළවෙනි පාඩම. එදා මම හැබැයි ළමයි කරේ සංඛ්‍යා රටා පාඩමේ මේ 8 පන්තියට අදාළ කොටස් ටික. ඒ ටික පොඩ්ඩක් මතක් කරලා නැත්නම් සමහර ළමයින්ට මතක නෑ දැන්. හරි දැන් මාස කිහිපයක් නිකන් හිටියේ ගෙදර. ඒකින්ද ගිය සතියේ කියන අපි මේ සතියේ බ්‍රහස්පතින්දා මේ ආරම්භක පන්තියේ ඔන්ලයින් පන්තියේ Zoom එකෙන් කරපු සංඛ්‍යා රටා පාඩම මම පොඩ්ඩක් මතක් කරා. අද තමයි ළමයි 9 පන්තියේ සංඛ්‍යා රටා පාඩමේ කොටස් ටික පටන් ගන්නෙ. හරි 9 පන්තියේ සංඛ්‍යා රටා
පාඩමේ කොටස් අද තමයි පටන් ගන්න. හරි. දැන් අලුතෙන් ක්ලාස් එකට අද ආපු ළමයි දාන මාතෘකාව 9 ශ්‍රේණියේ පළවෙනි පාඩම. සංඛ්‍යා රටා පළවෙනි පාඩම. හරි. අපි Zoom ක්ලාස් කරන දවස් දෙකක් මතක තියාගන්න වෙලාව. යාළුවන්ට කියන්නේ. හරි ඕනම යාළුවෙක්ට ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ හරිද? ඕනම යාළුවෙක්ට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ ටියුට් අනිවාර්යයෙන්ම හරි ආයතනය වලට ඇවිල්ලා නැත්නම් අපේ ගෙදරට ඇවිල්ලා ගන්න පුළුවන්. ඊට පස්සේ පේපර් එක හරිද? ඔයගලන්ට අපි සාමාන්‍ය 9 පන්ති ඉඳන් නේ හැම සතියෙම පේපර් එකක් සාමාන්‍යයෙන් දෙනවා. 9 10 11 ශ්‍රේණිය වල ළමයින්ට. මේ පේපර් එකත් එතකොට ඔයගලන්ට ටියුට් එකකදී ලබන සතියෙන් පස්සේ ඉඳන් ගන්න පුළුවන්. මම ලබන සතියේ ක්ලාස් එකේ ගැන කියන්නම් පේපර් එක ගන්න විදිය. හොඳයි පේපර්ස් ටිකක් කරගෙන යන්න ඕනේ. හරි. ළමයි මොන හරි ගැටලුවක් තිබ්බොත් අර chat එකේ ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. හරි මොකක් හරි ගැටලුවක් ආවොත්. හොඳයි. එහෙනම් අපි පටන් ගමු. හරි. හොඳයි. එහෙනම් හැමෝම දැන් සූදානම්ද? සූදානම්. ඔව්. හරි. ගයත්මා පැහැදිලිව ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. හරි. උමයන්ගේ ඇහෙනවා පේනවා පැහැදිලිව. දෝංකාර ගතියක් එනවද? සද්දේ පැහැදිලිද? සද්ද පැහැදිලි? ඈ? හරි. හොඳයි. හරි. ගොඩක් අය වීඩියෝ ඔන් කරන් ඉන්න හොඳයි. හරි. දැන් අපි පන්තිය ළමයි පටන් ගමු. හරි. දැන් අපි එදා ක්ලාස් එකේ කතා කරා හරිද? සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද? සහ සංඛ්‍යා රටා කීපයක් කතා කරානේ. දැන් මොකද්ද ළමයි සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ? කිසියම් රීතියකට අනුව ලියන ලද සංඛ්‍යා නේ කිහිපයක් සංඛ්‍යා දාමයක් සංඛ්‍යා අනුක්‍රමයක් අපි සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වනවා. දැන් එදා පන්තියට ආපු ළමයි ඒකේ රෙකෝඩින් එක අනිවාර්යෙන් බලන්න ඕනේ. හරි හොයාගන්න වෙන මට කෝල් එකක් හරි දෙන්න. හරි මගේ නම්බර් එක ඔයගොල්ලෝ හොයාගන්න යනවා නේද? නම්බර් එක හරි නම්බර් එක ලියන්න. හරි මගේ ටෙලිෆෝන් නම්බර් එක ලියා ගන්න 077 90යි 45යි 702. හරි කාට හරි හදිසියේ ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් හරිද? ඒකේ රෙකෝඩින් එකක් හොයාගන්න බැරි නම් මට කෝල් එකක් දෙන්න මම එවන්නම් රෙකෝඩින් එකේ link එක. හරිද? ළමයි ඔයගොල්ලෝ රෙකෝඩින් එක බලද්දි link එක එව්වහම group එකට දැම්මහම හදිසියේ රෙකෝඩින් එකක් බලන්න ඕනොත් නේ ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න බැරුව හරි රෙකෝඩින් එක ආයෙ පාරක් බලන්න ඕන නම් ඒකේ link එක ක්ලික් කරාම තමයි අහනවා පාස්කෝඩ් කියලා එකක්. හරි රෙකෝඩින් එක බලපු කට්ටිය දන්නවා. හරිද? පාස්කෝඩ් කියලා එකක් ඉල්ලනවා. අපේ පාඩමක වීඩියෝ එකක රෙකෝඩින් එකක් බලද්දී ඒ එවන link එක එකක් නෙමෙයි නිල් පාටින් පේන link එක ක්ලික් කරාම වීඩියෝ එක එකපාරට ඕපන් වෙන්නේ නැහැ. පාස්කෝඩ් කියලා එකක් ටයිප් කරන්න ඕනේ. මෙතන පාස්කෝඩ් කියලා ටයිප් කරන්න දෙයක් එනවා. ඒකේ පාස්කෝඩ් එකක් තමයි මම යට එවලා තියෙනවා. හරි පාස්කෝඩ් කියන එක හරියට ටයිප් කරන්න. හරි පාස්කෝඩ් කියන එකක් මම මෙතන එවලා තියෙනවා. හරි ඉංග්‍රීසි අකුරු තියෙනවා, ටික් තියෙනවා, ඉලක්කම් තියෙනවා, සිම්බල් අකුරු තියෙනවා. ඒවා හරියට ගහන්න ඕනේ මෙතන පාස්කෝඩ් එක. චුට්ටක් හරි මේ පිට උනත් ගහන්න ඕනේ. හරිද? පාස්කෝඩ් මේ ටික් එක නෙමෙයි මෙතන ඉඳන් ගහන්නේ. ඩිස්ටන්ස් කියන්නේත් නෑ. මේ ටික හරියටම ටයිප් කරාම තමයි එන්ටර් කරාම තමයි වීඩියෝ එක ඕපන් වෙන්නේ. රෙකෝඩින් එක බලද්දී. හරි ගැටලුවක් තිබ්බොත් කෝල් එකක් දෙන්න. හදිසියේ රෙකෝඩින් එකක් බලන්න ඕනොත් නේද? හොඳයි. දැන් මේ ක්ලාස් එකේ රෙකෝඩින් එක හෙට ඉඳන් බලන්න පුළුවන්. හරි. එහෙනම් අපි ළමයි පටන් ගමු. සංඛ්‍යා රටා. හරි. දැන් මම ඒ ටික ආයි කරන්න යන්නේ අපි එදා බ්‍රහස්පතින්දා ක්ලාස් එකේ කරපු ටික රෙකෝඩින් එක බලන්න පුළුවන්. හොඳයි. 8 පන්ති ඉගෙන ගත්ත ටික තමයි කරේ. හරි. එහෙනම් දැන් ළමයි අපි පටන් ගමු 9 පන්තියට අදාළ සංඛ්‍යා රටා පාඩම පටන් ගන්න. හොඳයි. දැන් ආයි අලුතෙන් ආපු ළමයි විතරයි මාතෘකාව දාන්න ඕනේ. හරි කලින් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච ළමයි මාතෘකාව ආයි දාන්න ඕනේ නැහැ. දැන් ළමයි සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ මොකද්ද? කිසියම් රීතියකට අනුව ලියන ලද සංඛ්‍යා අනුක්‍රමයක් සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වනවා. ඒක පැහැදිලිනේ.
අපි සංඛ්‍යා රටාව වලට උදාහරණ කිහිපයකුත් කරා. මොනවද? කියන්න බලන්න. ඊළඟ ඉරට්ඨ සංඛ්‍යා රටාව නේ කරා. ඊට පස්සේ ඉරට්ඨ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ මතක එකක් මතක් කරන්න. ඉරට්ඨේ සංඛ්‍යා රටාව. නැත්නම් දෙකෙන් පටන් අරන් වැඩි වෙන පිළිවෙලටනේ ආරෝහණ පිළිවෙලට හරිද දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාව. හරි 2 4 6 8 මේ තිප්පියක්. ඊට පස්සේ මේ සංඛ්‍යා රටාවක හරිද මේකේ තියෙන මේ සංඛ්‍යා වලට අපි කියන නම මොකක්ද ළමයි? මොකක්ද කියන නම? සංඛ්‍යා රටාවේ පදනේ. ඔව්. ඕනම සංඛ්‍යා රටාවක තියෙන සංඛ්‍යා අපි එම සංඛ්‍යා රටාවේ පද ලෙස හඳුන්වනවා. ඉස්සෙල්ලාම තියෙන පදය මොකක්ද? පළමු පදය. පළමු පදය. නැත්තම් මුල් පදය. ඊට පස්සේ තියෙන පදේ දෙවන පදය. නේ? මතකනේ අපි කී සතිය කරා. ඊට පස්සේ තියෙන පදේ ආයි තුන්වෙනි පදය. ආයි හතරවෙනි පදය. එහෙනම් ළමයි මට කියන්න ඉරට්ඨේ සංඛ්‍යා රටාවේ හතරවෙනි පදේ කීයද? ඉරට්ඨේ සංඛ්‍යා රටාවේ හතරවෙනියට තියෙන පදේ වටිනාකම කීයද? ඔව් 8යි. හරිද? දැන් අපි මේ ළමයි ගත්ත මතකද සාධාරණ පදය නේ? n වෙනි පදේ නැත්නම් පොදු පදේ කියලා කියනවා. හරිද? ඒතකොට දැන් පළවෙනි පදේ තමයි මේ තියෙන්නේ. තමයි මතකද පළවෙනි පදේ අපි අංකණය කරන්නේ t1 කියලා නේ. t1. අද අංකණය කරන්නේ කැපිටල් T අකුරෙන්. හරි පළවෙනි පදේ t1. කීයද? 2යි. දෙවන පදේ එනම් t2. 4යි. හරි තුන්වන පදේ t3. ඒක මතක තියාගන්න. අපි වගේ සතිය කරා කලින් ක්ලාස් එකේ පළවෙනි දවසේ තුන්වන පදේ 6යි. හතරවෙනි පදේ t4 8යි. නේද? එහෙනම් මට කියන්න මේ විදිහට ගියොත් මේකේ n වෙනි පදේ අන්න n වෙනි පදේ අපි ඒක අංකණය කරන්නේ tn කියලා. මේක තමයි ඔයගොල්ලෝ දන්නවා n වෙනි පදේ මොකක්ද එන්නේ? 2යි නේ? ඕනම සංඛ්‍යා රටාවක හරිද මේ n වෙනි පදේ අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. 2යි n මේකේ නම් එන්නේ. හරි දැන් පහේ ගුණාකාර සංඛ්‍යා රටාවේ n වෙනි පදය 5යි නේ? දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාවේ n වෙනි පදේ 2යි. ඊට පස්සේ මතක කරගන්න ළමයි මේ n වෙනි පදේ දැනගත්තාම මොකක්ද තියෙන වාසිය? නේ? n වෙනි පදේ කියනවා නැත්නම් තව සාධාරණ පදේ කියලා කියනවා. සාධාරණ පදේ. තවම පොදු පදේ. නේ? මේ නම් තුනෙන්ම කියන්නේ එකම දෙයක්. හරිද? පොදු පදේ කිව්වත් සාධාරණ පදේ කිව්වත් n වෙනි පදේ කිව්වත් මේ නම් තුනෙන්ම කියන්නේ එකම දේ. හරිද? සමාන වචන. හරිද? නැත්නම් tn. n වෙනි පදයේ tn. ඕනම සංඛ්‍යා රටාවක අපිට මේ සිම්පල් n පාවිච්චි කරලා එම සංඛ්‍යා රටාව හරිද නියෝජනය කරන විදිහට තනි පදයක් ලියුව හැකියි. සාධාරණ පදය. සාධාරණ පදය. n වෙනි පදය. හරි tn සමානයි මේක නම් 2යි. දැන් ළමයි අපෙන් අහනවා ඉරට්ඨ සංඛ්‍යා රටාවේ 11 වෙනි පදේ කීයද? මොකද කරන්නේ? ඉරට්ඨ සංඛ්‍යා රටාවේ 11 වෙනි පදේ හැමුවොත් ඔව් 11 වෙනි අරගෙන හොඳයි උත්තර දාන්න කට්ටිය. 11 වෙනි අර තියෙන අපි දැන් පොදු පදේ දන්නවනේ. tn නේද? n වෙනි පදේ දන්නවනේ. 11 වෙනි පදේ කියන්නේ t11නේ. n ට 11 දැම්ම නම් හරි. නේ? n ට 11 දැම්ම නම් මෙතන t11. නේ? හරිද? උද්‍යෝගින් ඉන්න උත්තර දෙන්න අහන ප්‍රශ්න වල දැන් කීප දෙනෙක් උත්තර දාන්න යටි. මම කෝ උත්තර දාන්න පුළුවන් වෙන්න ඕනේ. හරි n ට 11 දැම්මම දෙවරක් 11 කීයද? 22යි. 22යි. හරි. ඊට පස්සේ අහනවා ළමයි ඉරට්ඨ සංඛ්‍යා රටාවේ හරිද? ඉරට්ඨ සංඛ්‍යා රටාවේ 14 යනු කීවෙනි පදයේද? දැන් මේ අපි ගත්තේ පද 11ක් ලියන් ගියොත් පළවෙනි පදේ, දෙවන පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ, පස්වෙනි පදේ ඔහොම ගියාම 11 වෙනි පදේට ලියවෙන්නේ කීයද? 22. මම අහනවා ඔකේ අනිත් පැත්ත. නේ?
දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාවේ නැත්නම් ඉරට්ට සංඛ්‍යා රටාවේ හරි මම අහනවා 14 යනු කීවෙනි පදයේද? ඒ කියන්නේ තමයි මේකේ පද ලියන්නේ යද්දි 14 ලියවෙනවා. 14 තියෙන්නේ කීවෙනියටද? ඒ වගේ වෙලාවක මොකද කරන්නේ? ඒ දීපු පදේ වටිනාකම මේ සංඛ්‍යා රටාවේ පොදු පදයට සමාන කරන්න. මේ සාධාරණ පදයට සමාන කරන්න. මේ දෙකයින් සමාන කරන්න මේ දීපු පදේ වටිනාකමද. දැන් අර සමීකරණයක් එනවනේ. නේ? සමීකරණයක් එන එක මේකේ ඉන්නලාගේ හොයපොලන් හරි දෙකකින් ගුණ වෙලා ඉන්න දෙකකින් බෙදන්න. බෙදන්න. සමීකරණයක් මේ පැත්තට බෙදුවොත් මේ පැත්තට බෙදන්න ඕනේ. දෙකට දෙක කැපිලා ගියාම n සමානයි 14 දෙකෙන් බෙදුවාම 7යි. එහෙනම් ළමයි 14 තියෙන්නේ 7 වෙනි පදයට. ඊට පළවෙනිය, දෙවෙනිය, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ, පස්වෙනි පදේ 10යි. නේද? මේක ඔයගලන්ට වෙනවා දෙක දෙක එකතු වෙන්නේ. ඒක තමයි රටාව. දෙක දෙක එකතු වෙනවා. මේ රටාව වෙනවා 10ට දෙකක් එකතු කරාම 12යි. මේ 6 වෙනි පදේ. හරි 12ට දෙකක් එකතු කරාම 14 එනවා. 7 වෙනි පදේ. හොඳයි අපි පොඩක් පොඩි ප්‍රශ්නයක් ලියමු ලියන්න. ලියන්න හැමෝම ඉරට්ටේ සංඛ්‍යා රටාවේ ඉරට්ටේ සංඛ්‍යා රටාවේ ඉරට්ටේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ ලියා සාධාරණ පදේ ලියා සාධාරණ පදය ලියා එමගින් 11 වෙනි පදේ සොයන්න. එමගින් 11 වෙනි පදය සොයන්න. එමගින් 11 වෙනි පදය සොයන්න. ඒකටම ලියන්න මෙහි 14 යනු කීවෙනි පදයේද? මෙහි 14 යනු කීවෙනි පදයේද? මේ ගිය සතියේ කරපු ඒවා මතක් කරන්නේ ආයි. හරි. ළමයි මේ සංඛ්‍යා රටාව ලියා ගන්න ඕන. මේ සංඛ්‍යා රටාව ලියා ගන්න දෙකෙන් පටන් අරන් වැඩි වෙන පිළිවෙලට ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාව දෙකේ ගුණාකාර නැත්නම් ඉරට්ටේ සංඛ්‍යා රටාව. ඉරට්ටේ සංඛ්‍යා රටාව. ඔව් ගිය සතියේ ක්ලාස් එකේ හිටියත් ලියන්න. පොඩක් මතක් වෙන ප්‍රශ්නයක් දුන්නේ. හැමෝම ලියන්න ඕනේ. හැමෝම ලියන්න ඕනේ මේ ප්‍රශ්නේ. හරි. එතකොට සාධාරණ පදය නැත්නම් n වෙනි පදේනේ. හරි. n වෙනි පදය. නැත්නම් පොදු පදය. නැත්නම් tn. හරියන්නේම මේක ලියලා n වෙනි පදය සමානයි 2n නේ නැත්නම් en සමානයි 2n අහන්නේ මොකද්ද තමයි 11 වෙනි පදේනේ මේකේ 11 වෙනියට දින පදේ වටිනාකම අහන්නේ 11 වෙනියට දින පදේ වටිනාකම අහන්නේ දාන්න 11 ගන්න t11 සමානයි දෙවරක් 11 කීයද 22යි උත්තරේ 22යි ඊට පස්සේ මම අහුවා මේ සංඛ්‍යා රටාවේ 14 තියෙන්නේ කී වෙනියටද මේ කී වෙනියටද එතකොට අපි කරන්නේ මේ සංඛ්‍යා රටාවේ මේ සාධාරණ පදය පොදු පදය සමාන කරනවා අපිට දීපු පදේ වටිනාකමට 14ට සමීකරණයක් එනවා n වලගේ තමයි හොයන්න ඕනේ කී වෙනි පදයේද n වලගේ හොයන්න ඕනේ
හොඳයි උත්තර දාන්න යටින්. හරි දෙපැත්තම තමයි දෙකෙන් බෙදන්නේ. දෙපැත්තම මොකද මේ n තනි කරගන්න ඕනේ දෙකෙන් ಗುಣ වෙලානේ. දෙකෙන් ಗುಣ වෙලා ඉන්න දෙකෙන් බෙදන්න. දෙකට දෙක කැපිලා යනවා මේ පැත්තෙන් n එනවා 14 දෙකෙන් බෙදුවාම 7යි. ඒ කියන්නේ 14 තියෙන්නේ 7 වෙනි පදයක. හරිද? එම නිසා උත්තරේ මොකක්ද? 7 වෙනි පදය. හරි. ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. ඒක ඉවරයි නේද? හොඳයි. ලියන්න එකෙන් පටන්ගෙන එකෙන් පටන්ගෙන ආරෝහණ පිළිවෙලට එන්න වැඩි වෙන පිළිවෙලට එකෙන් පටන්ගෙන ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ පද පිහිටි සංඛ්‍යා රටාවේ පද පිහිටි සංඛ්‍යා රටාවේ n වෙනි පදය ලියා නැත්නම් සාධාරණ පදේ ලියා නැත්නම් පොදු පදේ ලියා නම් තුනම සමාන වචන ළමයි කොහොම කිව්වත් එකයි. හරි සාධාරණ පදේ ලියා අටවෙනි පදය සොයන්න. අටවෙනි පදය සොයන්න. අටවෙනි පදය අටවෙනි යට තියෙන පදේ වටිනාකම හොයන්න ඕනේ. අටවෙනි පදය සොයන්න. හරි. ඔතන ළමයි මම කිව්වා නේද ඔත්තේ සංඛ්‍යා රටාව කියලා. ද කිව්වද නැද්ද? ඈ? ඔත්තේ සංඛ්‍යා රටාව කියලා කිව්වද නැද්ද? ගානේ චුට්ටක් ආයෙ අහගන්න. එකෙන් පටන්ගෙන කියලා නෑ. ඔය පොඩක් ගානේ ලියා ගන්න. හරි පොඩ ආයෙ බලන්න ප්‍රශ්නේ. එකෙන් පටන් අරන් එකෙන් පටන්ගෙන ආරෝහණ පිළිවෙලට පද පිහිටි ඔත්තේ සංඛ්‍යා රටාවේ එතන ප්‍රශ්නේ පොඩ්ඩක් හදා ගන්න ආයි එකෙන් පටන්ගෙන ආරෝහණ පිළිවෙලට පද පිහිටි ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ ලියා එහි අටවෙනි පදය සොයන්න. අටවෙනි යට තියෙන පදේ සොයන්න. අටවෙනි පදේ සොයන්න. එහි 21 යනු කීවෙනි පදයේද? එහි 21 යනු කීවෙනි පදයේද? එහි 21 යනු කීවෙනි පදයේද? ඉරක්ක සංඛ්‍යා රටාවේ සාධාරණ පදයෙන් බඳවම ආවේ n වෙනි පදේ මොකක්ද ආවේ 2යි කියන්නේ. මම මේ කලින් පන්තියේ කිව්වා ඔය. හරිද? ඔත්තේ සංඛ්‍යා රටාවේ බලන්න 1 3 5 7 තිබෙනවා. මේක තමයි සාධාරණ පදේ කොහොමද ගන්නෙ? හොඳට බලන්න ඉරක්ක සංඛ්‍යා රටාවේ පදයෙන් එකක් අඩු කරාම තමයි ඔත්තේ සංඛ්‍යා රටාවේ පදේ එන්නේ. දෙකෙන් එකක් අඩු කරාම 1යි. හතරෙන් එකක් අඩු කරාම 3යි. 6න් එකක් අඩු කරාම 5යි. 8න් එකක් අඩු කරාම 7යි. එහෙනම් මට කියන්න ඉරක්ක සංඛ්‍යා රටාවේ සාධාරණ පදයෙන් එකක් අඩු කරාම තමයි ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ එන්නේ. නේ? n වෙනි පදේ. n වෙනි පදේ මොකද්ද? කියන උත්තරේ. මෙහෙම ලියලා ඉවරක් කමක් නැහැ. 2යි වෙන්නේ. එහෙම නැත්නම් tn නේ tn 2යි වෙන්නේ. n වෙනි පදේ. මම එමුනේ මේක තමයි 8 වෙනි පදේනේ. දාන්න මේක 8. හරි.
n ට 8 දාන්න. හරි. n සමානයි 8 දාන්න. 8 වෙනි පදේ යහන්න. 8 වෙනියට තියෙන පදේ. පළවෙනිය, දෙවෙනිය, තුන්වෙනිය, හතරවෙනිය, පස්වෙනිය ඔහොම ගිහිල්ලා 8 වෙනියට තියෙන පදේ p8. දෙවරක් n ට දාන්නේ 8, දෙවරක් 8 16යි. එකක් අඩු කරන්න. 16න් එකක් අඩු කරනවා කීයද? 15යි. නේ? එහෙනම් t8 කියන්නේ 15යි නේ? ඔත්තේ සංඛ්‍යා රටාවේ 8 වෙනි පදය 15යි. ඊට පස්සේ මම අහුවා ළමයි මේකේ 21 නේ? දැන් අපි ඔහොම ලියාගෙන යද්දි 21 කියලා ලියවෙනව නේද? අගයක් නේ 7 9 11 ඔහොම යද්දි 21 ලියවෙන්නේ කී වෙනියක්ද? 21 තියෙන්නේ කී වෙනියක්ද? ඒ වගේ වෙලාවක කරන්නේ ළමයි මොකක්ද? මේ සංඛ්‍යා රටාවේ මේ සාධාරණ පදය අපිට දීපු පදේ වටිනාකමට සමාන කරන්න. 2යි වෙන එකනේ සාධාරණ පදය. n වෙනි පදය නේ පොදු පදය. අපිට දීපු පදේ වටිනාකමට සමාන කරන්න. කී දෙන්නේ? දැන් තමයි මේක සමීකරණයක් නේ. ඔව්. දැන් මෙතන n වල අපි හොයන්න ඕනේ. දෙපැත්තෙන්ම මොකක් කරාම හරියද? මේ එකක් අඩු වෙලානේ. ඔව්. එකක් අඩු වෙලා ඉන්න අපි එකක් එකතු කරන්න ඕනේ. දෙපැත්තටම මේක කරන්න ඕනේ. එතකොට මේ ඍණ එක දාන එක කැපිලා යනවා. අඩු වෙච්ච එක එකතු වෙච්ච එකට කැපිලා යනවා. මේ පැත්තේ 2යින් ඉතුරු වෙනවා. 21යි 1යි 22යි. ඊට පස්සේ මෙතන දෙකෙන් ගුණ වෙලා හින්දා n වලගේ ගත්තී දෙපැත්ත දෙකෙන් බෙදන්න. දෙකට දෙක කැපිලා ගියාම n මෙතන ඉතුරු වෙනවා 22 දෙකෙන් බෙදුවාම 11යි. එහෙනම් කීයද තමයි 11 වන පදය. නේ ඔත්තේ සංඛ්‍යා රටාවේ 11 වන පදය තමයි 21 වෙන්නේ. හොඳයි. හරි. ඊට පස්සේ ලියන්න ප්‍රශ්නේ ඉක්මන් කරන්න. හරි. ඉවරද අත උස්සන්න? කො ඉවරද? විලංග ඉවරද? ප්‍රයත්නා. ඔව් හරි. සාලිත ඉවරයි. හරිද? මවින්ද කොදිලක්ෂ විවාහානි අතුස්සන් මල්කි හරි වීඩියෝ එක පුළුවන් ඕන් කරගන්න ඉලිෂා මට පේන්නේ ඈ වීඩියෝ ඕන් කරගන්න දිමන්දි ඉන්නව නේද ඈ නිින්ද ගිහලා නැහැ කාටවත් ඔව් නිින්ද යන්න බෑ සමහර ළමයි ටික වෙලාවක් යද්දි නිින්ද යනවා ඒකයි වීඩියෝ එක ඕන් කරන් ඉන්න කියන්නේ සමහර ළමයි ඇදගෙන වැටෙනවා බිමට හරි පුටුවෙන් වැටෙනවා එහෙම වෙන්න බෑ හොඳට හරිද උද්‍යෝගයෙන් ඉන්න ඕනේ ඈ හරිද ඔය ඇඳේ ඉඳන් එහෙම ඕක කරන්න බෑ සමහර ළමයි ඇඳේ ඉඳන් ලියන්නේ නිින්ද යනවා ටික වෙලාවක් යද්දි හරිද අම්මා ඇවිල්ලා හැරවන්නේ කෝ යශෝද ඉන්නව නේද පුටුවක වාඩි වෙලා ඉන්න ඕනේ මේසිකාව හරි හොඳයි netme හරි ඊළඟ ප්‍රශ්න ලියන්න ඉක්මනට ලියන්න සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ ලියා හරි n වෙනි පදේ කිව්වත් පොදු පදේ කිව්වත් එකයි සාධාරණ පදේ කිව්වත් හරි සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ n වෙනි පදේ ලියා එමගින් 10 වෙනි පදය සොයන්න හරි දැන් මතකද සමචතුරස්‍ර සංඛ්‍යා හොඳයි උත්තර දාලා දිනවා කට්ටිය හොඳයි හරිද සමචතුරස්‍ර සංඛ්‍යා නැත්නම් වර්ග සංඛ්‍යා කියලා කියනවා නේ ඔව් මම මේක එදා ක්ලාස් එකේ කරා සමචතුරස්‍ර සංඛ්‍යා පොඩක් බලන්න ඕනේ මට තේරෙන්නේ නේ සමචතුරස්‍ර සංඛ්‍යා මතකද හරි පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද 1 නේ මේක රටාව මතකද ළමයි රටාව මොකක්ද දෙන්නේ 1 කියන්නේ එක් වරක් 1 නේ පළවෙනි පදය දෙවන පදේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ දෙවන පදේ 4 නේ 4 කියන්නේ දෙවරක් 1 හරි දෙවන
පදය. තුන්වන පදේ 3 වරක් 3 9 එන්නේ. හරි 9 3 වරක් 3. හතරවන පදේ 4 වරක් 4 16. හතර වරක් 4. පස්වන පදේ 25 නේ. අර බෝලය ඇදලා සමචතුරස්‍රය අඳින්න පුළුවන් නේද? මතකයි නේද? හරිද? බෝල 25ක් ඇදලා සමචතුරස්‍රයක් ඇඳ හැටි. බෝල 16ක් ඇදලා සමචතුරස්‍රයක් ඇඳ හැටි. 5 වරක් 5. එහෙනම් මට කියන්න ළමයි හරිද? n වෙනි පදය. සාධාරණ පදයට වදින්න. ඈ n වෙනි පදය. මොකද n වෙනි පදය? ඈ දැන් පළවෙනි පදේ නම් එක් වරක් එකනේ එන්නේ 1. දෙවන පදේ නම් දෙවරක් එකනේ 4. තුන්වන පදේ නම් තුන් වරක් 3නේ. මේ හතරවන පදේ නම් හතර වරක් 4නේ 16 ඉන්නේ. n වෙනි පදේ කියන්නේ n වරක් n. ඒ කියන්නේ n ගේ මොකක්ද එන්නේ? n වතාවක් n දර්ශක මතකද? n වතාවක් n ලියන්නේ කොහොමද? n වල දෙකේ දර්ශකය. n වල n නෙමෙයි n වල දෙකේ දර්ශකය. n වල දෙවන බලය. හරිද? එහෙනම් අපි ගණන් ළමයි 10 වෙනි පදය. 10 වෙනි පදේ ගාදී කරන්නේ මොකද්ද? nට 10 දාන්න ඕනේ. එතකොට nට 10 දැම්මහම 10 මේ දෙකේ බලයෙන් 10 දෙකේ බලයෙන්. ඔක බිඳුව ආදිවාම 10 වරක් 10 කීයද? 100යි. දෙකයි නෙමෙයි. n වල දෙකේ බලය. ඒ දෙකයි n විරාට සංඛ්‍යා රටාවනේ. හරි වරද්ද ගන්න එපා. වටේ පන්තියේ තිබ්බේවා. හරි n වල දෙකේ දර්ශකය. n වල දෙකේ දර්ශකය. n වල දෙකේ බලය. හරිද? ඔය ප්‍රශ්න වලට අහනවා වටේ පන්තියේ තිබ්බා. මතක නෑ ගොඩක් අයට. හරි. ඉක්මන් කරන්න. හරි මම නැත්තම් මේක ලියා ගන්න. n වෙනි පදේ නැත්තම් අපි t එන්නේ n වෙනි පදේ t එන්නේ. ඔව් t දාලා ලිව්වේ හැකි. නේ n වෙනි පදේ කිව්වත් සාධාරණ පදේ කිව්වත් පොදු පදේ කිව්වත් t n කිව්වත් එකමයි. n වෙනි පදේ සාධාරණ පදේ පොදු පදේ නැත්තම් t n. ඔය හතරෙන්ම කියන්නේ එකම දේ. සංඛ්‍යා රටාව වෙනස් වෙද්දී n වෙනි පදේ වෙනස් වෙනවා. නේ? දැන් ඉරට්ටි සංඛ්‍යා රටාවේ n වෙනි පදය හරිද? 2යි n. ඔත්ති සංඛ්‍යා රටාවේ n වෙනි පදේ 2යි n ඍණ 1. නේ? එතන සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ n වෙනි පදේ n ගේ දෙකේ බලය. ඊට පස්සේ තව රටාවක් තිබ්බ මතකද? අටේ පන්තියේදී. ඈ? ඔව් ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. ඒකත් ලියන්න. හරි මට පොඩ්ඩක් ඉවර කට්ටිය අතුසන්න. වෙලා වැද්ද? ඉවරද? කො ඉවරද? හරි ඊළඟ ඉවරයි. වෙලා වැද්දද උමයන්ගේ කො? උමයන්ගේ කො වීඩියෝ එක ඔන් කරලා නැහැ නේද? උමයන්ගේ ඇහෙනවද උමයන්ගේ? ඇහෙනවද? ඉවරයි. යෝහානි හරි. හරි කො හරි ශාලිත හරි ඊළඟසේ ඔයගොල්ලන්ගේ නම දාගන්න එක තමයි වඩාත්ම හොඳ ඕකේ හරිද? හරි ඉවරයි. හොඳයි ලියන්න ඊළඟ ප්‍රශ්නේ. ලියන්න. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය ලියා සාධාරණ පදය ලියා එහි 7 වන පදය සොයන්න. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය ලියා එහි 7 වෙනි පදය සොයන්න.
හරි. දැන් ළමයි ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ මොනවද? අර සංඛ්‍යාව ලියලා බෝලයක් දාම ත්‍රිකෝණයක් ගන්න පුළුවන් ඒවා මතකද? ඔව්. කුඩාම ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? එකෙන් මේ පටන් ගන්න එකනේ. ඔව් ඒක. හරි පළවෙනි පදේ ළමයි ඒක. දෙවන පදේ කීයද? 3. බෝල 3කින් ත්‍රිකෝණයක් ඇඳලා හැකි. ආයි බෝල කීයකින්ද? මේ කලින් ක්ලාස් එකේ කරන්නේ ඔව් බෝල 6කින්. බෝල 6කින් ඇඳලා හැකි. නේ? හරි. එතකොට දෙවන පදයේ 3 නේ? තුන්වන පදයේ නේ E3 6 වෙනි. මට කියන්න හතරවෙනි පදයේ කීයද? හොඳයි උත්තර දාලා තියෙනවා 10. නේ? පස්වෙනි පදයේ කීයද? 15. මේක නම් මෙහෙම රටාවක් තියෙනවා. දැන් අර එක එක පද අපි ලියගෙන යද්දී ලියාගෙන යද්දී මම යටිගත් ලිව්වේ දැන් එකට දෙකක් එකතු කරාම තමයි 3 එන්නේ. 3ට 3ක් එකතු කරාම තමයි 6 එන්නේ. 6ට 4ක් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ 5ක් එකතු කරන්න ඕනේ. ආයි 6ක් එකතු කරන්න ඕනේ. 15ට 6ක් එකතු කරොත් 21යි. ආයි 7ක් එකතු කරන්න ඕනේ. හරි 21ට 7ක් එකතු කරොත් ඊට පස්සේ එන්නේ 28යි. මේක තමයි දැන් n වෙනි පදේ යන්නේ කොහොමද? කාටද කියන්න පුළුවන් n වෙනි පදය? ඔව් දැන් උත්තරේ අරන් තියෙනවා හරි. මම ඇහුවේ 7 වෙනි පදේ නේද? 7 වෙනි පදේට උත්තරේ ගත්තට මම අහන්නේ n වෙනි පදය. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. පොදු පදය. නේ tn මොකක්ද එන්නේ? කාටවත් මතක නැහැ. කාට උත්තරයක් දාන්න කාට හරි මතක එක්කෙනෙක් ඉන්නවනේ අටේ පන්තියේ තිබ්බා. අටේ පන්තියේ පළවෙනි පාඩම. දැන් පොත් පෙරලන්න යන්න ඕනේ නැහැ. අටේ පන්තියේ පොත්. හරි. බලන්න මෙතන රටාව පළවෙනි පදේ ගද්දි ළමයි මම 1 වැඩි කරනවා එකට එකක් එකතු කරලා එනාගේ දෙකෙන්. ආයි බෙදනවා දෙකෙන්. බලන්න එක් වරක් දෙක දෙකයි දෙක දෙකෙන් බෙදුවාම එකයි. ඔන්න බලන්න ටිකක් ක්ලියර් වෙන්නේ. දෙවන පදේ ගද්දි දෙක වැඩි කරනවා දෙකට එකක් එකතු කරලා එන්නේ තුනේ. ආයි දෙකෙන් බෙදන්න තුනේ. දෙවරක් 3 6යි දෙකෙන් බෙදුවාම 3 එනවා. තුන්වන පදේ ගද්දි 3 වැඩි කරනවා 3ට එකක් එකතු කරාම 4 එනවා. බෙදනවා දෙකෙන්. හරිද බලන්න? 3 වරක් 4 12 දෙකෙන් බෙදුවාම 6 ආවෙන්නේ. හරි ඊට පස්සේ හතරවෙනි පදේ ගද්දි හතරවෙනි පදේ ගද්දි බලන්න 10න් හතරවෙනි පදේ ගද්දි 4 වැඩි කරනවා 4ට එකතු කරාම 5 බෙදනවා දෙකෙන් අනිවාර්යයෙන්ම 4 වරක් 5 20යි දෙකෙන් බෙදුනහම 10යි. එහෙනම් මට කියන්න තමයි n වෙනි පදය. උත්තර වැරදි දාලා තියෙනවා. n වෙනි පදය. දැන් බලන්න දැන් 3 වෙනි පදේ ගද්දි 3 වැඩි කරේ 3ට එකක් එකතු කරලා එනානේ බෙදන්න ඕනේ දෙකෙන්. n වෙනි පදේ ගද්දි n වැඩි කරනවා n ට එකක් එකතු කරලා එනාගේ. 3ට එකක් එකතු කරාම 4 නම් n වෙනි පදේ ගද්දි n ට එකක් එකතු කරාම n එකතු කිරීම 1. බෙදන්න ඕනේ අර තියෙන්නේ. හරි දෙකෙන්. ඔන්න තමයි n වෙනි පදය. ලියන්න. හරි මේක මතක තියාගන්න. හරි. හරි අශෝක හරි. එතන ගයක් මා ඒක බලන්න හරියට කියලා දාපු එක නෑ නේද? උත්තරේ මේක තියෙන්නේ n වැඩි කිරීම n ධන 1 බෙදීම 2. හරි. මම ඇහුවේ ළමයි කීවෙනි පදයේද? ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ 7 වෙනි පදය. දාන්න ඒක 7. ඒතර 7 වෙනි පදය. මට කියන්න බලන්න 7 වෙනි පදේ ගන්න කොහොමද? 7 වැඩි කරනවා 7ට එකක් එකතු කරලා එනාගේ. 7ට එකක් එකතු කරාම කීයද? 8යි. බෙදන්න ඕනේ දෙකෙන්. 7 වෙනි පදේ නේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පද 7ක් ලියාගෙන ගියොත් 7 වෙනියට එන පදේ. 7 වරක් 8 කීයද? 56යි. දෙකෙන් බෙදුවාම කීයද? 56යි. ඔව් හොඳයි. 28යි. හරි. ඒක තමයි ඔයගොල්ලෝ 8 දී ඉගෙන ගත්තේ.
හරි. උමයන්ගේ හරි. හොඳයි. ඒ ටික පැහැදිලිද ඒ ගණන් ටික? හරි මේ ගණන් ටික ආයෙ හදන්න ඕනේ. 9 පන්තියේ ප්‍රශ්න වලටත් එනවා. මේ වගේ ඒවා කෙටි ප්‍රශ්න වලට එනවා. හරි. ඒ ටික හැමෝටම තේරුණාද? පැහැදිලිද? ඔව් හරි. දැන් ඔය මැදින් ක්ලාස් එකට සම්බන්ධ වෙන ළමයි රෙකෝඩ් එක මුලින්ම බලන්න ඕනේ. හෙට දැම්මාම රෙකෝඩින් එක අද පන්තියේ. හරි නේද? හොඳයි. හරි. හොඳයි. මම ඊට පස්සේ දෙනවා තව ප්‍රශ්නයක් ලියන්න. හරි. වෙලා නැති නේද? මැකුවා කමන්නේ නැහැ. ඔව් ඉවරයි. හරි. අපි ලියන්න ප්‍රශ්නේ සාධාරණ පදය තියෙන ලියන්න සාධාරණ පදය tn සාධාරණ පදය කියන්නේ සමානයි 5යි n ධන 3 වන සංඛ්‍යා රටාවේ කමාවක් දාන්න රෝමිලන්කන් එක මුල් පද 3 ලියන්න මුල් පද 3 ලියන්න මුල් පද 3 කොහොමද ලියන්නේ දැන් අපිට සංඛ්‍යා රටාවක ළමයි සාධාරණ පදේ දීලා තියෙනවා නේ මේ tn සමානයි 5න් ධන 3 ලියන්න එතනම මොකද කරන්නේ? පළවෙනි පදේ ගන්න ඕන නම් මේ මුල් පදේ ගන්න ඕන නම් එන්ට එක දාන්න. එතකොට t එක එන්ට එක දාන්න. පස් වරක් n වලගේ එකයි එතකොට. පස් වරක් එක 5යි 3ක් එකතු කරන් කීයද එන්නේ? 5යි 3යි 8යි. හොඳයි. උත්තර ගන්න තුනවා. දෙවන පදේ ගන්න ළමයි එන්ට දෙක දාන්න. එන්ට දෙක දානකොට t දෙක සමානයි 5 වරක් 2 5 වරක් 2 10යි 3ක් එකතු කරන්නේ වැඩි කරා 3ක් එකතු කරා 5 වරක් 2 10යි තමයි කීයද 13යි ඊට පස්සේ තුන්වන පදයේ එන්න 3 දාන්න t3 5 වරක් 3 15යි 3ක් එකතු කරන්න 15යි තමයි කීයද 18යි එහෙනම් තමයි අපිට සංඛ්‍යා රටාව වැලියු ගහන්නේ පළවෙනි පදේ 8යි මුල් පදේ දෙවන පදේ 13යි හරිද තුන්වන පදේ 18යි පිටේ කියන්නේ මේක ළමයි රටාව මොකද්ද ඈ කීයද එකතු වෙන්නේ පහ පහනේ ඔව් 8ට 5ක් එකතු කරාම 13යි 13ට 5ක් එකතු කරාම 18යි ඊළඟ පදේ කීයද ඈ 18ට 5ක් එකතු කරාම කීයද 23 එන්නේ නේ හොඳයි හරි රෝමිලන්කන් දෙක මේකේ 8 වෙනි පදේ සොයන්න 8 වෙනි පදේ මේ සංඛ්‍යා රටාවේ 8 වෙනි යට එන පදේ 8 වෙනි පදේ සොයන්න හරි උත්තර ගන්න තියෙනවා 8 වෙනි පදේ ගන්න ළමයි මේ සාධාරණ පදේ කියලා 5යි n ධන 3 සාධාරණ පදේ n ට දාන්න ළමයි 8 n ට 8 දාන්න ඕන එතකොට t8 හරිද සමානයි
5 වරක් ඒක දාන්න 8 නේ 8 වෙනි පදේ 5 වරක් 8 40යි 3ක් එකතු කරන්නත් ඕනේ 43යි. හොඳයි උත්තර අරන් තිනවා 43යි. හරි. රෝමිලා කාන්තුන 53 වන්නේ කීවෙනි පදයේද? 53 වෙනි පදේ නෙමෙයි අහන්නේ 53 දැන් එහෙම පද දෙක ලියාගෙන යද්දි 53 ලියවෙනවා ළමයි කිසියම් දැක්කනේ 53 තියෙන්නේ කීවෙනියටද? හොඳයි. ඔව්. දැන් අපි දැක්ක 8 වෙනියට තියෙන්නේ 43 නේ. මොකද කරේ? තව පහක් එකතු කරොත් 48යි. ඊළඟ පදේ 9 වෙනි පදේ. තව පහක් එකතු කරොත් 53 එනවා 10 වෙනි පදේ. හරි. හදන්නේ කොහොමද? මේ සංඛ්‍යා රටාවේ මොකක්ද අපි කරන්නේ? පොදු පදේ, සාධාරණ පදේ. නේ? 5යින් දාන දෙන්න. සමාන කරන්න ඕනේ මේ පදේ වටිනාකම. 5යින් දාන 3 53ට සමාන කරන්න. හරි. උත්තරයි. දැන් මේ සමීකරණයක් මේනේ. මේකේ තමයි n වලගේ තමයි හොයන්න ඕනේ. මේ එකතු වෙච්ච තුනක් අයින් කරන්න තුනක් අපි අඩු කරන්න ඕනේ නේ. මේ පැත්තෙන් අඩු කරද්දී එහා පැත්තෙන් අඩු කරන්නත් ඕනේ. දෙපැත්තෙම තුනක් අඩු කරන්න. එතකොට මේ ධන තුන ඍණ තුන කැපිලා යනවා. මේ පැත්තේ 5යි කියන්නේ. ඉතුරු වෙනවා. 53න් තුනක් ගියාම 50යි. මේ 5න් දැන් වැඩි වෙලා තමයි එන්නේ. ඒකින්ද n වලගේ ගද්දී 5න් වැඩි වෙලා ඉඳලා 5න් බෙදන්න. මේ පැත්තට ඒකට 5න් බෙදන්න. 5ට භාගයට ගියාම එතන n ඉතුරු වෙනවා 50 5න් බෙදුවාම 10යි. එහෙනම් මේ 10 වෙනි පදය තමයි මේ 53 කියන්නේ. හරි. රෝමි ලක්කම් 4 n ධන 1 වෙනි පදේ සොයන්න. ඒක පොඩ්ඩක් ළමයි අලුත් හරිද? මම කියලා දෙන්න. n ධන 1 වෙනි පදේ සොයන්න. රෝමි ලක්කම් 4 මේ ගානේ රෝමි ලක්කම් 4. දැන් n වෙනි පදේ අපි දන්නවා 5න් ධන 3 නේ. ඔව්. ඒක මම හිතන්නේ කාටවත් හදන්න බැරි වෙයි. මම කියලා දෙන්නම්. ඒ වගේ ප්‍රශ්න එහෙම ඇවිල්ලා තියෙනවා. දැන් ළමයි අපි මේ සංඛ්‍යා රටාවේ 5න් ධන 3 කියන්නේ n වෙනි පදේනේ. අහගන්න ඕනද? හරි pn n වෙනි පදේ නේ n වෙනි පදේ 5න් ධන 3නේ 8න් අහන්නේ ළමයි n ධන 1 වෙනි පදේ මොකද්ද කරන්න ඕනේ? දැන් දෙවෙනි පදේ ඇහුවොත් n තියෙන තැනට දාන්නේ දෙකනේ. පස්වෙනි පදේ ඇහුවොත් n තියෙන තැනට පහනේ දාන්නේ. දැන් අපිට කියන්නේ තමයි n ධන 1 වෙනි පදේ. එහෙනම් n තියෙන තැනට දාන්නේ කීයද? n ධන 1 මොන බලන්න. පස් වතාවක් n තියෙන තැනට දාන්න n ධන 1. පස් වරක් n වෙනකොට n ධන 1 දාන්න බෑ. පස්වෙනි පදේ ඇහුවනම් මෙතන 1 දාන්නේ පහනේ. 8 වෙනි පදේ ඇහුවනම් 1 දාන්නේ 8නේ. n ධන 1 වෙනි පදේ හද්දී n තියෙන තැනට n ධන 1 දාන්න. ඊට අමතරව එකතු කිරීමේ ලොකුත් මේ තියෙනවා මෙතන. දැන් තමයි මෙතන මේක ප්‍රකාශනයක් නේ. n ධන 1 කියන්නේ ප්‍රකාශනයක්. මේ පහෙන් මේ වරහන ඉවත් කරන්න වෙනවා සුළු කරද්දී නේ. ඔව් හොඳයි.
එතන ගුණ කිරීම තියෙන්නේ. හරි. හරි කියන්නේ පස්වරක් මේ වරහන් ඉවත් කරොත් පහින් වැඩි කරන්න එන්න පස්වරක් එන්න. 5යි එන්න. පස්වරක් 1 මේ දෙන්නම ගුණ කරන්නේ. මේ වරහක් ඉවත් කරද්දී මේ ඉස්සරහා ඉලක්කමෙන් ඇතුලේ ඔක්කොම ගුණ කරන්න ඕනේ. මතකයි නේද? පස්වරක් එන්න 5යි පස්වරක් 1 5යි. තව එකතු කරන්න තුනක් තියෙනවා. එකතු කිරීම තුනක් වෙනම තියෙනවා. එතකොට 5යි හරිද? වෙන පද නැහැ. n පද 5යි 5යි 3යි එකතු කරාම කීයද? 8යි. හොඳයි. තමයි කලින් උත්තරය අරන් තිබ්බා. හරි. ඒ වගේම පොඩ්ඩක් හරි හිතන ප්‍රශ්නේ අලුත් දේවල්. හරි. පුරු වෙන්න. හරි. දැන් ඔන්න අපි දැන් විශේෂ අවස්ථා පාඩමේ අන්තිමට එන්න අග හරියට එන්න හදන්නේ. පාඩමේ 90%ක් විතර ඉවරයි. අන්තිම කොටස. හරි. දැන් කිසියම් සංඛ්‍යා රටාවක මේ සාධාරණ පදයේ හොයන ක්‍රමයක් තියෙනවා තමයි. දැන් අපි සංඛ්‍යා රටා කිහිපයක සාධාරණ පද දන්නවනේ. ඉරට්ටේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ දන්නවා. 2යි n. ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදයක් දන්නවා. 2යි n ඍණ 1. නේ? ඊට පස්සේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවෙත් දන්නවා. නේ? ඊට පස්සේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවෙත් දැන් ඉගෙන ගත්තා. සාධාරණ පදේ. අපි වෙනත් සංඛ්‍යා රටාවක සාධාරණ පදය කොහොමද දැන් ගන්න කියලා බලමු. අනුමාත්‍රිකාව දාන්න. සංඛ්‍යා රටාවක අනුමාත්‍රිකාව දාන්න. සංඛ්‍යා රටාවක පැහැදිලි නැත්තේ කියන එකද මේ බෝඩ් එකද කියන එක ඇහෙනවද පැහැදිලිව? කියන එක ඇහෙනවද පැහැදිලිව? බෝඩ් එක ටිකක් පැහැදිලි මන්ද? මේ බෝඩ් එකේ ලියනවා පේනවද? පේනවා. හරි. චුට්ටක් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අකුරු පොඩි වැඩිද නැත්නම් මොකද පේන්නේ නැත්තේ? අකුරු චූටි වැඩිද පේන්නේ නැත්තේ? දැන් හරි ගියා. මම හිතන්නේ ඔයගොල්ලන්ට පේන්නේ නැතුව යන්නේ මේ ගෙදර සිග්නල් සමහරට අහුවෙන්නේ නැතුව ගියොත් එහෙම වෙන්නේ නැහැ. හරි ඔයගොල්ලෝ දැන් ඔක බලද්දී ඔතන සිග්නල් අහුවෙන්නේ නැහැ. නේ කනෙක්ෂන් තියෙන්න ඕනේ. කනෙක්ෂන් නැති ගියොත් එහෙම සද්ද ඇහෙන්නේ නැහැ. නිකන් බොඳ වෙනවා එහෙම වෙනවා. දැන් හරි නේද? හරි. හොඳයි. අනුමාත්‍රිකාව දැම්මද? සංඛ්‍යා රටාවක සාධාරණ පදය ලබා ගැනීම. සංඛ්‍යා රටාවක සාධාරණ හරි තමයි හරි ගියානේ. හරි. සිග්නල් ප්‍රශ්නයක් වෙන්නේ නැති. සාධාරණ පදය ලබා ගැනීම. සාධාරණ පදය ලබා ගැනීම. හොඳයි. හරි. අපි උදාහරණයක් ගමු. කියන්න 8කමා yang 3කමා 8කමා 13කමා 18කමා 22. අපි 8 ඉඳන් පටන් ගමු. 8 ඉඳන් ගන්න 8කමා 13කමා 18 තිප්පේලියක්.
තව එකක් ලියමු කියන්නේ 23. හරි මොකක් හරි සංඛ්‍යා රටාවක්. ඔව්. ළමයි මම මේ සංඛ්‍යා රටාව ගත්තේ පොඩ්ඩක් ඔයගොල්ලන්ට තේරුම් කරන්න. අපි අර කලින් අන්තිමට හදපු ගාන පොඩ්ඩක් බලන්න. අන්තිමට හදපු ගානේ මේකනේ තිබ්බේ උත්තරේ. ආවේ? පොඩ්ඩක් බලන්න බැරිද? අන්තිමට හදපු ගානේ මේක නේද සංඛ්‍යා රටාව. පොඩ්ඩක් උත්සන්න බලන්න මේකද? 8 13 18 නේද ආවේ? හරි ඔව්. මම ඒකෙන් ඒකම ගන්නම් පොඩ්ඩක් ඔයගොල්ලන්ට එතකොට තේරුම් කරන්න ලේසියි. හරි. පළවෙනි පදේ 8 නේ ආවේ. දෙවන පදේ 13 නේ ආවේ. හරි. මම මෙන්න සංඛ්‍යා රටාවක් ගත්තා. දැන් ළමයි මම ඕගොල්ලන්ට කියනවා මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ හොයන්න කියලා. දැන් කලින් ගානේ තිබ්බ හින්දා උත්තරේ දැන් දන්නවා. සාධාරණ පදේ. කීයද අපිට ආවේ සාධාරණ පදේ? මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ තිබ්බේ ගානේ කීයද? 5න් ධන 3ද බලන්න. 5න් ධන 3 නේ. කලින් ගානේ මම මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ තමයි දුන්නේ. ඔව් හරි. දැන් මම ඕගොල්ලන්ට සංඛ්‍යා රටාව දීලා සාධාරණ පදේ හොයන්න කියනවා. හරි මේක හොයන්න කිව්වොත් කොහොමද බලමු හොයාගන්නේ? එකපාරට මේක දිහා බලලා කියන්න බෑ. පුළුවන්ද? බෑ. ක්‍රමයක් තියෙනවා. හරිද? මේ වගේ සංඛ්‍යා රටාවක් දුන්නාම මේකේ සාධාරණ පදය n වෙනි පදය. හරිද? මේක විතරක් නෙමෙයි ඕනම සංඛ්‍යා රටාවක් දුන්නාම ඒකේ සාධාරණ පදය අපිට ගන්න පුළුවන් වෙනවා. මම ඒක තමයි කියලා දෙන්න හදන්නේ. හොඳට අහගන්න මේ පාඩමේ අන්තිම ටික. හරි. දැන් තමයි මේකේ පළවෙනි පදය. හරි. බලන්න පළවෙනි පදය. කීයද? 8. දෙවනි පදය. නේ? නැත්නම් කී දෙක 13. ඊට පස්සේ තුන්වෙනි පදය. තුන්වෙනි පදය. කීයද? 18. හතරවෙනි පදය. හොඳට බලන්න ඉන්න. හතරවෙනි පදය. 23. ඒක තේරෙනවනේ. මම දැන් ගන්න හදන්නේ n වෙනි පදය. සාධාරණ පදය. හොඳ අහගන්න. දැන් තමයි අපිට සංඛ්‍යා රටාවක් දුන්නාම ඒකේ වැදගත් දෙන්නෙක් ඉන්නවා. ඕනම සංඛ්‍යා රටාවක වැදගත් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි සංඛ්‍යා රටාව මොකද්ද? පළවෙනි පදය. මුල් පදය. මේ සංඛ්‍යා රටාවේ මුල් පදය කීයද? පළවෙනි පදය කීයද? 8. නේ? ඒක එකක්. හරි. ඒ වගේම තව වැදගත් දෙයක් තියෙනවා. ළමයි කීයද එකතු වෙන්නේ? නේ? සංඛ්‍යා රටාවේ කීයද එකතු වෙන්නේ නැත්නම් අඩු වෙන ඒවාක් තියෙනවා නේ? එහෙම නේද? හරි සංඛ්‍යා රටාවක පද ආරෝහණ පිළිවෙලට තියෙන්නත් පුළුවන් අවරෝහණ පිළිවෙලට තියෙන්නත් පුළුවන්. දැන් මේකේ නම් ළමයි ආරෝහණ පිළිවෙලට යන්නේ නේ. එන්න වැඩි වෙනවා. ඔව් මේකේ ළමයි කීයද වැඩි වෙන්නේ? 5 වැඩි වෙනවා. නේ? මම බලන්න 8ට 5ක් එකතු කරාම 13යි. 13ට 5ක් එකතු කරාම 18යි. 18ට 5ක් එකතු කරාම 23යි. හරිද? ඔන්න ඕකට ළමයි අපි කියනවා ලස්සන නමක් මොකක්ද? පොදු අන්තරය. හරිද? පොදු අන්තරය. පොදු අන්තරය. මොකද ළමයි? පොදු අන්තරය කීයද? ධන 5යි. 5 එකතු වෙනවා. ධනෙන් අන්තරයෙන් හරි ලකුණු ගන්න ඕනේ නැහැ. ඔන්න ඔය දෙක තමයි සංඛ්‍යා රටාවක අපිට වැදගත්. මුල් පදය වැදගත්. පළමු පදය නේ. මුල් පදය කියන්නේ තමයි පළමු පදය. පළමු පදය. මුල් පදය. ඒ වගේම පොදු අන්තරය. හරි. දැන් අපි ළමයි ඉස්සෙල්ලාම මේ පොදු අන්තරය කියන එක ලියමු. තමයි මේ පොදු අන්තරය ගත්තී අරගෙන අපි කරන්නේ බලන්න පොදු අන්තරය ගන්න කොහොමද? නිකන් මේක දිහා බලලා නෙමෙයි. පොදු අන්තරය යන්නේ ළමයි එක ළඟ තියෙන පද දෙකක් අරගෙන සංඛ්‍යා රටාවේ ඕනම තැනක එක ළඟ කියලා කියන්නේ අනුයාමය. හරි මේ සංඛ්‍යා රටාවේ එක ළඟ තියෙන පද මොනවද? 8යි 13යි ගන්න පුළුවන් එක ළඟ. 13යි 18යි ගන්නත් පුළුවන් එක ළඟ. තව 18යි 23යි ගන්නත් පුළුවන් නේ?
එක ළඟ තියෙන පද දෙකක් ගත්තාම ළමයි 8යි 13යි ගත්තොත් මුලින් තියෙන පදේ නේ මේක පස්සේ තියෙන පදේ 13යි 18යි ගත්තොත් මෙයා තමයි මුලින් තියෙන එක්කිනා පෙර පදේ මෙයා පස්සේ තියෙන එක්කිනා පසු පදේ 18යි 23යි ගත්තොත් මුලින් තියෙන්නේ කවුද 18 පෙර පදේ මෙයා පසු පදේ අපි කරන්නේ ළමයි එක ළඟ පද දෙකක් අරගෙන හැමතිස්සෙම කරන්නේ පසු පදයෙන් අඩු කරන්න ඕනේ පෙර පදය. අපි ඉස්සෙල්ලා ගාන හදන්න කලින් මේක රතු පෑනෙන් ලියන්න ඉන්නේ. හරි ඉස්සෙල්ලා නිල් පෑනෙන් මෙහෙම ලියන්න. සංඛ්‍යා රටාවක එක ළඟ වරහන් ඇතුලේ දාන්න අනුයාත. එක ළඟ නැත්නම් අනුයාත. වරහන් ඇතුලේ දාන්න එක ළඟ කියන එකට සමාන පදයක් මොකද්ද? අනුයාත. සංඛ්‍යා රටාවක එක ළඟ වරහන් ඇතුලේ අනුයාත. පද දෙකක් ගෙන පසුපදයෙන් පෙර පදය අඩු කළ විට එම සංඛ්‍යා රටාවේ මොකද්ද ළමයි එන්නේ පොදු අන්තරය ලැබේ. එම සංඛ්‍යා රටාවේ පොදු අන්තරය ලැබේ. පැහැදිලිද? පොදු අන්තරය කියන එක හම්. රතු පෑනෙන් මේක ලියලා කොටු කරන්න. පොදු අන්තරය ගන්න විදිහ රතු පෑනෙන් ලියලා කොටු කරන්න රතු පෑනෙන් ටක් ගාලා. පාට පෑන් තියෙන්න ඕනේ. නිල් පෑන, කළු පෑන. හරි. පොදු අන්තරය සමානයි. මේක විතරයි ඈ. මේවා ලියන්න එපා. මේක විතරක් ලියලා රතු පෑනෙන් කොටු කරන්න. හරි. ඉක්මනට ඉවර කරන්න ඉක්මනට. හරි. දැන් අපි බලමු ළමයි. මොකද බලන්න ළමයි දැන් මේ පොදු අන්තරය කියන එක කොතනින් ගත්තත් එකම උත්තරයක් නේද දෙන්නේ. මේ දෙන්නාරම් පොදු අන්තරය ගත්තත් 13න් 8ක් අඩු කරොත් 5යි එන්නේ. මේ දෙන්නාරම් 18න් 13ක් අඩු කරොත් 5යි එන්නේ. මේ දෙන්න අරගෙන 23න් 18ක් අඩු කරොත් 5යි එන්නේ. අන්න ඒ විදිහට ළමයි සංඛ්‍යා රටාවක පොදු අන්තරය නියත වෙනවා නම් මේ එකම අගයක් ලැබෙනවා නම් ඒ කියන්නේ ඕනම තැනක තියෙන පද දෙකක් අරගෙන පසුපදයෙන් පෙර පදේ අඩු කරාම එන අගය එකම අගයක් එනවා. මේ පහ එනවනේ හැමතැනම. අන්න එහෙම එනවා නම් ඒ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය n වෙනි පදය ගන්න ක්‍රමයක් තියෙනවා. මම දැන් මේ ක්‍රමය තමයි දෙන්න හදන්නේ. අන්න ඒක මතක තියාගන්න වෙනවා ගණන් හදන්නේ. හරි? පාඩමේ අන්තිම ටික තමයි ඔය තියෙන්නේ. හොඳයි. මේ ටික තේරෙනවද? හරි. දැන් අපි පොඩ්ඩක් ලියාගමු. මේ සංඛ්‍යා රටාවේ ලියන්න මුල් පදය මේක ලියන්න. මේ සංඛ්‍යා රටාවේ මුල් පදය ලියන්න. පළමු පදයේ මුල් පදය 8යි. පොදු අන්තරය ගන්න ළමයි එක ළඟ තියෙන පද දෙකක් අරගෙන පසු පදයෙන් පෙර පදය අඩු කරන්නේ 13න් 8ක් අඩු කරොත් 5යි. නේ? ඊට පස්සේ ඕනනම් 13යි 18යි ගත්තොත් 18න් 13ක් තමයි. එතකොට පසු පදයේ 18 පෙර පදයේ 13. ඒ පහයි නේ. දන්නවම දාන්න ඕනේ නැහැ. දාන්නේ 18යි 23යි ගත්තා නේ? ඊළඟට 23න් එතකොට පසු පදයේ 23 එතකොට පෙර පදයේ 18. ඒ පහ තමයි එන්නේ. හරි. පොඩක් මේක ලියන්න.
මම කොට කොට විතරක් කියන්නේ. හරි ඕනම තැනක එක ළඟ තියෙන පද දෙකක් නේ 18න් 8ක් අඩු කරොත් හරියන්නේ නැහැ. එක ළඟ නෙමෙයි ඉන්නේ. 18යි 8යි එක ළඟ නෙමෙයි. 97 නෙමෙයි. 97 කියන්නේ එක ළඟ. එක ළඟ තියෙන පද දෙකක් අරගෙන පසු පදයෙන් පෙර පදේ තමයි අඩු කරන්නේ. හරි. මේ කොට කරපුවට එක කියන්නේ එතරම්ද? හරි. දැන් තමයි ලියන්නේ මේක. පළවෙනි පදය සමානයි 8යි. හරි. දැන් මේ කොට කරපු ටික ලියුවනේ හරියට. පොදු අන්තරේ කොහෙන් ගත්තත් එක මාර්ගයක් එන්නේ ධන පහ එන්නේ කොහෙන් ගත්තත් මම මේකයි මේ හැමතැනම අදලා දෙන්නේ. අද ලියන්නේ මේක. පළවෙනි පදය. පළවෙනි පදය සමානයි 8යි. දෙවෙනි පදය සමානයි 13යි. තුන්වෙනි පදය සමානයි 18යි. හතරවෙනි පදය සමානයි 23යි. දැන් හරි මේ ටිකත් හරි. දැන් මට ළමයි ගන්න ඕනේ මොකක්ද? n වෙනි පදේ නේ සාධාරණ පදේ මේ tn. ඔව් පොදු පදේ. හරි දැන් මෙහෙම ලියනවට ඕනේ ළමයි n වෙනි පදේ ගන්න. අපි දැන් බලමු කොහොමද ගන්න කියලා. ඔන්න බලන්න මම දැන් කිව්වා මේ සංඛ්‍යා රටාවක අපිට විශේෂිත දෙන්නෙක් ඉන්නවා. කවුද එක්කෙනෙක්? සංඛ්‍යා රටාවේ මුල් පදේ. හරි අපි දන්නවා 8. ඊට පස්සේ පොදු අන්තරේ කීයද? ධන 5. මුල් පදේ ධන 8යි පොදු අන්තරේ ධන 5යි. ඔන්න ඔය දෙක තමයි වැදගත් වෙන්නේ. ඔය දෙක පාවිච්චි කරලා මේ සංඛ්‍යා රටාවේ සියලුම පද ටික මම දැන් ලියන්න හදන්නේ රටාවක් පාවිච්චි කරලා. හොඳට බලන්න. හරිද? මම දැන් හිතන්න මෙහෙම 8 කියන එක ලියනවා මෙහෙම හොඳ බලන්න. හරි මම 13 ඉස්සෙල්ලා ලියන්න 13 ලියනවා ළමයි මුල් පදේ 8යි පොදු අන්තරේ නේද? 5යි නේ පොදු අන්තරේ 5යි. හරි මම 13 ලියනවා 8 එකතු කිරීම. 8 එකතු කිරීම. හරිද? පොදු අන්තරය 5යි 5 වරක් 1 කියලා. හොඳට බලන්න. බලන්න මේක සුළු කරාම 13 එනවා නේද? ඒ ළමයි 5 වරක් 1 5යි 5යි 8යි 13යි. ඔන්න බලන්න 18යි එන්නේ. මුල් පදේ පාවිච්චි කරනවා 8 එකතු කිරීම. පොදු අන්තරේ පාවිච්චි කරන්නත් ඕනේ. 5 වරක් කීයද? 2. හරි බලන්න. මේ සංඛ්‍යා රටාවේ මුල් පදයක් පාවිච්චි කරන්න ඕනේ පොදු අන්තරයක් පාවිච්චි කරන්න ඕනේ. ඔය දෙකම පාවිච්චි කරලා තව ඉලක්කමකුත් පාවිච්චි කරලා මේ පද අපිට ලියුවේ හැකියි. මට කියන්න 23 ලියන්නේ කොහොමද? මුල් පදය 8 එකතු කිරීම පොදු අන්තරය 5යි 5 වරක් කීයද? 3. 5 වරක් 3 15යි 8යි 23 එනවා. එහෙනම් මට කියන්න පළවෙනි පදේ කොහොමද ලියන්නේ? 8 කියන එක. ඈ 8 එකතු කිරීම බිඳුවක් එන්නේ නැහැ. 8යි බිඳුවයි 8 එන්නේ. 5 වරක් බිඳුවක් එන්න 5 වරක් කීයද? බිඳුව. හරිද? දැන් බලන්න මේකේ රටාවක් පේනවා බලන්න. 5 වරක් බිඳුව බිඳුවයි 8යි 8යි. මේවා සුළු කරාම තමයි මේ පද දෙක එනවා නේ පිළිවෙලට.
තව එකක් විදිහට ගන්න. පස්වෙනි පදේ. මේක තමයි පස්වෙනි පදේ දෙන්නේ. පස්වෙනි පදේ 28යි 28. පස්වෙනි පදේ බලන්න. පස්වෙනි පදේ. හොඳට බලන්න. 28 එන්නේ කොහොමද? මුල් පදයේ 8 එකතු කිරීම 5 වරක් 4. 5 වරක් 4 20යි 8යි 28යි. එහෙනම් දැන් මට කියන්න කල්පනා කරලා n වෙනි පදේ ගන්න කොහොමද? n වෙනි පදේ ගන්න කොහොමද? සමිදු පුළුවන්ද? n වෙනි පදේ කොහොමද ගන්න? හිතන්න බලන්න. ඔන්න බලන්න. n වෙනි පදේ ගන්නේ හැම එකේම දැන් 8 ආවනම් හරිද? n වෙනි පදේ මොකද වෙන්න ඕනේ? 8 එන්න ඕනේ. 8 එන්න ඕනේ. ඔව්. මේ හැම එකේම එකතු කිරීමේ ලකුණාව ඉන්න මේකෙත් එකතු කිරීමේ ලකුණ එන්න ඕනේ. හැම එකේම මෙතන පොදු අන්තරයනේ 5. නම් මේකෙත් 5 එන්න ඕනේ. මොකද්ද ළමයි වෙනස් වෙන්නේ? ಗುಣ කිරීමත් හැම එකේම එනවා මෙතන. මොකක්ද වෙනස් වෙන්නේ? මොකද බලන්න. පළවෙනි පදේ ගත්තී 5 වරක් බිඳුව. පළවෙනි පදේ ගත්තී මෙතන බිඳුව. දෙවෙනි පදේ ගත්තී 5 වරක් 1. දෙවෙනි පදේ ගත්තී මෙතන 1. තුන්වෙනි පදේ ගත්තී මෙතන 2. හතරවෙනි පදේ ගත්තී මෙතන 3. පස්වෙනි පදේ ගත්තී මෙතන 4. කල්පනා කරලා කියන්න. n වෙනි පදේ ගත්තී මෙතන කීයද එන්නේ? නිකන් එකක් අඩු වෙලා නේද ඉන්නේ? පළවෙනි පදේ එකක් අඩු වුණාම බිඳුව. දෙවෙනි පදේ කියන්නේ 2 කියන එකනේ. දෙකෙන් එකක් අඩු වුණාම 1. තුන්වෙනි පදේ කියන්නේ 3නේ. 3ෙන් එකක් අඩු වුණාම 2. හතරවෙනි පදේ කියන්නේ හරිද? 4ෙන් එකක් අඩු වුණාම 3. පස්වෙනි පදේ ගන්නේ 5ෙන් එකක් අඩු වුණාම 4. n වෙනි පදේ ගන්නේ n දින එකක් අඩු කරාම n ඍණ 1 කියලා එන්නේ. n ඍණ 1 කියලා එන්නේ. ඔන්න ළමයි අපි n වෙනි පදේ ගත්තා. හරිද? එහෙනම් මොකද වෙන්නේ? n වෙනි පදේ කියන්නේ t එන්නේ 8 එකතු කිරීම 5 වරක් n ඍණ 1. ඔන්න ළමයි මේ සංඛ්‍යා රටාවේ n වෙනි පදේ ගත්තා. දැන් ඕගොල්ලෝ බලලා කියයි සර් මේක නෙමෙයි අර කලින් ගානේ තිබ්බ එක. n වෙනි පදේ. මේක නෙමෙයි තමයි නේ. හැබැයි ළමයි මේක වරහන් ඉවත් කරලා මේ වරහන් ඉවත් කරලා සුළු කරලා බලන්න. හරි. දැන් මේක ලියා ගන්න. මේක ලියා ගන්න. ටක් ගාලා. මේක ඔක්කොම සම්පූර්ණ කරන්න. දැන් කලින් ඔයගොල්ලෝ මේක ලියුවානේ. මේක ඉස්සරහින් මෙහෙම ලියා ගන්න. හරිද? මේක වැඩි තේරුම් ගන්න අවශ්‍ය නැහැ. මම මේකක් කරලා පෙන්නන්නේ අර එන විදිය. මේක ගන්න විදිය ලේසිකමක් තියෙනවා. ඊට පස්සේ මම කියන්නම්. මේක තේරුම් ගන්න ඕනේ නැහැ. මේක දැන් ලියා ගන්න පොතේ. මේක මම සම්බන්ධ දුන්නාම මේකෙන් තමයි අපි ගාන හදන්නේ. දැනට මේක ලියා ගන්නකො මේක තේරුම් ගන්න ඕනේ නෑ. මම මේ උත්තරයක් ගන්න විදිය පෙන්නන්න හදන්නේ. ඊට පස්සේ මේකේ කෙටි ක්‍රමය තියෙනවා. ඒකෙන් තමයි අපි ගාන හදන්නේ. හරි දැනට පොඩ්ඩක් මේක ඔබ ලියා ගන්න පැත්තකින් යටින් සම්පූර්ණ කරගන්න. මානේ මෙතන පොඩ්ඩක් ඔබ තේරුම් ගන්න අමාරු නෑ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේක පොඩ්ඩක් ලියද්දී ඔයගොල්ලන්ට පොඩි රටාවක් පේනවා. මේක තමයි පෙන්වන්නේ. අර මෙතන මෙහෙම පොඩි රටාවක් තියෙනවා. මේ සංඛ්‍යා රටාවේ මුල් පදයේ සහ අර පොදු අන්තරය කියන එකත් එක්ක මේ හැම පදයක්ම ලියුව හැකි. මේ හැම පදයක්ම සංඛ්‍යා රටාවේ මුල් පදයයි පොදු අන්තරයයි පාවිච්චි කරලා ලියුව හැකි. අර වෙනස් වෙන්නේ මෙන්න මේ අග ඉලක්කම. ඒකෙන්ද n වෙනි පදේ ගත්තී 8 එනවා එකතු කිරීමක් වෙනවා 5ක් එනවා ගුණ කිරීම එනවා මෙන්න මේ එන එක අපි ලියන්න ඕනේ
ඍණ 1 කියලා එකයි. පස්වෙනි පදේ නම් මෙතන 4නේ ආවේ. හතරවෙනි පදේ නම් මෙතන 3නේ ආවේ. අර එකක් අඩු වෙලා එන්නේ. දැන් ටුට්ටක් බලන්න අපිට ළමයි අර මම කලින් දුන්න ගානේ මේ සංඛ්‍යා රටාව තමයි තිබ්බේ. ඒකේ එන්නෙනි පදේ මොකක්ද ආවේ කියන්නේ? නේ මම කලින් දුන්න ගානේ මේකේ නේද එන්නෙනි පදේ 5යින් 13. මේකේ සංඛ්‍යා රටාව ආවේ. ඔව්. අපි බලමු ළමයි මේක තමයි එන්නේ මෙතන සුළු කරනවා. හරි මේක සුළු කරාම මේක එනවා. ඔන්න බලන්න සුළු කරලා දෙන්නම්. හරි. තනියෙන් පුළුවන් නම් සුළු කරලා මෙන්න මේක එනවා කියලා බලන්න එනවා කියලා. මෙන්න මේ ආපු එක එන්නේ පදේට 8 එකතු කිරීම 5 වරක් එන්නේ එක. මෙතන එන්නේ එක කියන්නේ ප්‍රකාශනයක් ඉන්න මෙතන ಗುಣ කරද්දී වරහන් ඉවත් කරන්න ඕනේ. වරහන් දාලා තියෙන්නේ ඒකයි. මේක වරහන් ඉවත් කරන්න. හරි 5 වරක් එන්නේ 5යි එන්නේ 5 වරක් ඍණ 1 ඍණ 5යි. ධනයි ඍණයි ගුණ කරද්දී ඍණ එනවද මේක? එන්න ඕනේ. ඔව්. ඊට පස්සේ එන්න පදේ මුලින් ලියන්නේ ධන 5යි මුලින් ලියන්නේ ධන 8 ඍණ 5 එනවා නේද උත්තරේ? ඔව් මොකක්ද එන්නේ? ඈ 5යි 8න් 5ක් අඩු කරාම තුනයි. හරි. දෙකයි. මේක ආව නේද? දැන් වැඩේ හරිනේ. ඔව්. එතකොට මෙන්න එන්නේ පදේ. අර මේ ලිව් එක සුළු කරන්න ඕනේ. හරි. දැන් තමයි එන්නේ පදේ ලියන ක්‍රමය. මේ මේ ආකාරයේ සංඛ්‍යා රටාවක් දුන්නාම එන්නේ පදේ ලියන්නේ මෙහෙම. බලන්න මේ විදිය. එන්නේ පදේ. ලියන්නේ මේ ඕනම මේ සංඛ්‍යා රටාවක. අර පොදුාන්තරයේ එකම අංගයක් ලැබෙන ඕනම සංඛ්‍යා රටාවක එන්නේ පදේ ලියන්නේ මෙන්න මේ ක්‍රමයෙන්. අනිවාර්යයෙන්ම මුල් පදේ ලියන්න ඕනේ මුලින්ම. මුල් පදය ඊට පස්සේ එකතු කිරීම. ඊට පස්සේ මොකක්ද තමයි පහ කියන්නේ පොදු අන්තරය. පොදු අන්තරය. නේ? ඒක වැඩි කිරීම n ඍණ 1 කියන එක අනිවාර්යෙන් වෙනවා. හරි. ප්‍රතිපෑනේ ලියන්නේ මෙතන ඊට පස්සේ මේක ලියලා ඉවරද? හරි ඉක්මනට ලියන්න ටක් ගාලා. හරි සිග්නල් නැතුව ගියොත් ළමයි ඔය පේන්නේ නැහැ ළමයි. ඔව්. එහෙම වුණොත් ආයෙ ලොග් වෙන්න නැත්නම් රෙකෝඩින් එකක් බැලුවා හැකියි. හරි. තමයි මෙතනින් පස්සේ ලියන්නේ මෙහෙම. මෙතන ගා ඉවරද? ඔව්. හරි. ලියන්න මේකෙන් පස්සේ ලියන්න පොදු අන්තරය එකම අගයක් ලැබෙන පොදු අන්තරය එකම අගයක් ලැබෙන පොදු අන්තරයේ එකම නැත්නම් නියත හරි වරහන් ඇතුළේ ඕනනම් නියත අගයක් ලැබෙන සංඛ්‍යා රටාවක ඕනෑම සංඛ්‍යා රටාවක n වෙනි පදය නැත්නම් සාධාරණ පදය නැත්නම් පොදු පදය කොහොම ලිව්වත් එකයි පහත සම්බන්ධයෙන් ලබාගත හැක පහත සම්බන්ධයෙන්
ලබා ගත හැක. දැන් මේ කොටු කරපු එක රතු පෑනේ ලියන්න. කොටු කරපු එක රතු පෑනේ ලියන්න. මේ n වෙනි පදේ නැත්තම් සාධාරණ පදේ නැත්තම් පොදු පදේ. සමානයි අනිවාර්යයෙන්ම ළමයි ඒ සංඛ්‍යා රටාවේ මුල් පදේ ලියන්න. අනිවාර්යයෙන්ම මෙතන එකතු කිරීම. අනිවාර්යයෙන්ම පොදු අන්තරය. වැඩි කිරීම අනිවාර්යයෙන්ම n ඍණ 1. රතු පෑනේ කොටු කරගන්න. හරිනේ? හරි. දැන් මේක තමයි ළමයි අපි පොදු පදයේ ලියන ක්‍රමය. හරි? පොදු පදයේ ලියන ක්‍රමය. හරි. දැන් මම මේ වගේ සංඛ්‍යා රටාවක් දුන්නාම මෙන්න මේ සම්බන්ධයෙන් පොදු පදේ ගන්න පුළුවන්. හරිද? දැන් මේ සංඛ්‍යා රටාවේ ළමයි අපෙන් අහනවා n වෙනි පදේදී en සාධාරණ පදේ නැත්තම් නේද? පොදු පදේ සාධාරණ පදේ n වෙනි පදේ නැත්තම් en කොහොමද ලියන්නේ? n වෙනි පදේ සමානයි. මුල් පදයේ කීයද 8 එකතු කිරීම පොදු අන්තරය කීයද මේකේ ධන 5යි වතාවක් මෙතන වැඩි කිරීම අමුතුවෙන් ගන්න ඕනේ හරි නැත්නම් වැඩි කිරීම ගන්නවත් කමක් නැහැ වතාවක් n ඍණ 1 දැන් ළමයි මේක සුළු කරාම මොකක් වෙනවද මේක සුළු කරන්න ඕනේ මේ වරහන් ඉවත් කරලා සුළු කරන්න ඕනේ සුළු කරාම ළමයි අපිට මොකක් වෙනවද n වෙනි පදේ එනවා හරි දැන් මේ සම්බන්ධයෙන් මම ඕගොල්ලන්ට කියනවා ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදේ ගන්න කියලා. ලියන්න ප්‍රශ්නයක්. ලියන්න ප්‍රශ්නයක්. ඉහත සම්බන්ධයේ භාවිතා කර මෙන්න මේක තමයි රතු පෑනේ පොදු කරගන්න කියව සම්බන්ධය. ඉහත සම්බන්ධයේ භාවිතා කර ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදය ලබා ගන්න. ඉහත සම්බන්ධයේ භාවිතා කර ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදය ලබා ගන්න. අක්කර තමයි ඉරට්ටේ සංඛ්‍යා රටාව ලියන්නේ. 2 4 6 8 ඉතිරිය. 2 4 6. දැන් තමයි මේකේ මට කියන්න මුල් පදේ කීයද? දැන් අපි වැඩ ගන්න මුල් පදයයි පොදු අන්තරයයි. මේ මුල් පදේ කීයද? 2. පොදු අන්තරය කීයද? පොදු අන්තරයත් මේකේ 2යි නේ ධන 2යි. මේක දෙක එකතු වෙනවා නේ. එහෙනම් තමයි අපි n වෙනි පදේ ලියන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම මුල් පදය 2 එකතු කිරීම. පොදු අන්තරයත් මේකේ 2යි. වතාවක් මෙතන වැඩි කිරීම අනිවාර්යයෙන්ම n ඍණ 1. දැන් මේක සුළු කරන්න පුළුවන් 2 මෙතන වරහන් ඉවත් කරන් දෙවරක් වෙන්නේ 2යි. දෙවරක් වෙන්නේ එක ලියන එකයි. 2යි මුලින් ලියන්න. ධන 2 පස්සේ ලියන්න. ඍණ 2 ඊට පස්සේ ලියන්න. ධන 2 කට දෙක කැඩිලා ගියාම අන්න ළමයි බලන්න. හරියට එනවා නේද? මොකක්ද එන්නේ? ඈ 2යි එනවා. තේරුණාද ඒක? හරිනේ? ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදු පදේ 2යි. හරි නේද? ඒ කියන්නේ මේ ක්‍රමේ හරි. මේ සම්බන්ධය. මේ සම්බන්ධය හරි. හරි. ඉක්මනට කරන්න තව පොඩි වෙලාවක් තියෙන්නේ. හොඳයි. දැන් ඔයාලා ළමයි කියු. දැන් ආයි දැන් කියලා දෙන්න වෙලාව මදි ඈ. චුට්ටක් මේක ආයි තේරුම් ගන්න බලන්න. අර මේ සම්බන්ධයෙන් ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදය ගත්තාම 2යි එනවා. ආයි අපි ඊළඟ දවසේ ක්ලාස් එකේ තමයි කියලා දෙන්නේ. මොකද දැන් 7:00 මට ආයි පන්තියක් තියෙනවා පටන් ගන්න. හරි බය වෙන්න එපා. හොඳයි. එහෙනම් ළමයි අපි දැන් මෙතනින් නවත්තමු. ඔතන ප්‍රශ්නයක් ලියාලා තියන්නේ මේක. චුට්ටක් ආයි බලන්න තේරෙයි එතකොට. මේ සම්බන්ධයෙන් අපිට තමයි දැන් ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ ගන්නත් පුළුවන්. ඕනම සංඛ්‍යා රටාවක පොදු පදේ ගත හැකියි. හැබැයි අර පොදු අන්තරේ ළමයි එකම අගයක් ලැබෙන සංඛ්‍යා රටාවක විතරයි. n එකතු වෙලා ගියක් කමක් නැහැ. n අඩු වුණා
කමක් නැහැ. අඩු වෙන සංඛ්‍යා රටාවක පොදු අන්තරේ ඍණාගයක් එන්නේ. එකතු වෙන සංඛ්‍යා රටාවක පොදු අන්තරේ ධනාගයක් එන්නේ. හොඳයි. දැන් ළමයි අපි ඔයගොල්ලෝ ටියුට් ගන්න මේ සතිය ඇතුළත ආයි අපි ක්ලාස් එක කරන්නේ බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා හවස කීයටද? 6 ඉඳන් රෑ 7යි තියෙන එක. හොඳයි එහෙනම් සියලු යාළුවන්ට දැනුවත් කරන්න මම ඒකෙදි ඊළඟ දවසේ මේකේ ඉතුරු ටිකත් එක්ක ගණන් ටික හදුවාම හරි. හරි දැන් ඊළඟ ක්ලාස් එක පටන් ගන්න හදන්නේ. එහෙනම් ටියුට් ටිකක් ගන්න ආයතන වලට ඇවිල්ලා නැත්නම් අපේ ගෙදරට ඇවිල්ලා ඊළඟ සතියේ වෙද්දී හරි එහෙනම් ආයුබෝවන් සුබ දවසක් හොඳට වැඩ කරන්න.